ඊයේ දවසේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තවත් වාර්තාවක් එළි දැක්වුවා. කිව්වේ පාර්ලිමේන්තුවට තමන් කරපු වැඩේ සම්බන්ධයෙන් මෙහෙම වාර්තාවක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඊයේ දවසේ එළි දැක්වුවා. ඒ වාර්තාවත් එක්ක නැවත වතාවක් අද දවස වෙනකොට මේ රටේ ජනමාධ්‍ය සහ රටේ මහජන මුදල් අයථා පරිහරණය එහෙම නැත්නම් මහජන මුදල් කාබාෂිනා කරන ආයතන සම්බන්ධයෙන් වෙච්ච අලුත් සාකච්ඡාවක් නැවත පටන් ගන්න අද දවසේ ඉඳන් ඉඩ ප්‍රස්තාව ඇවිල්ලා තියෙනවා. ඔබට මතකයි මේ ප්‍රශ්නේ අපි දූෂණ විරෝධී හඬ සංවිධානයේ හැටියට ගන්න මේ නිමිත්තක් පමණක් නෙමෙයි. ඔබට මතකයි මේට කලින් එක අවස්ථාවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා රාජ්‍ය ගිණුම්කාරක සභාවේදීත් වාර්තාවක්. ඒ වාර්තාව අනුව වැඩබදු වංචාව පිළිබඳව. ඒ වැඩබදු වංචාවේ රුපියල් කෝටි 480ක්. මොකද්ද උනේ? වැරදිකාරයෝ කවුද? ඒ වැරදිකාරයන්ට කොහොමද දඬුවම් කළ යුත්තේ කියන කාරණා සම්බන්ධයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අද වනතෙක් මේ නියම වැරදිකාරයෝ කවුද කියලා හෙළි වුණේ නැහැ. මුදල් ගිය තැන් වලට ගියා. හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් මෙහි වැරදිකරුවලා සිරගත වෙලා තියෙනවා. එතකොට අද දූෂණ විරෝධී හඬ සංවිධානයේ අපි මේ සාකච්ඡාවට මේ කැලල එකතු කරගන්න අපිට මතකයි මේට කලින් විජේදාස රාජපක්ෂ මහත්මයා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා තිද්දී වාර්තාවක් එළියට දැම්මා. ඔබට මතක නම් මෙහි සමස්ත පාඩුව රුපියල් රජයේ මහජන මුදල් නාශ කිරීම පිළිබඳ වාර්තාවේ අවසාන ප්‍රතිඵලය වුණේ රුපියල් කෝටි 15000කට වැඩි අලාභයක් රටට කළා. ඒ සම්බන්ධයෙන් වගකිය යුතු පුද්ගලයන්, වගකිය යුතු පාර්ශවයන්, ඒ වගේම ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ කොමක්ද කියන එක සම්බන්ධයෙන් මේ වාර්තාව දුන්නා. එතකොට එවකට ඊට කලින් වැඩබදු වංචාව සම්බන්ධයෙන්, කෝප් කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන්, ගිණුම්කාර සභාවේ වාර්තාව සම්බන්ධයෙන් හිටපු කතානායක වීජමෝ ලොකු බණ්ඩාර මැතිතුමා අල්ලස්සා දූෂණ කොමිසමට දැනුම් දුන්නා මේවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කියලා. අද වෙනකන් එහෙම ක්‍රියාත්මක වීමක් සම්බන්ධයෙන් කෝප් වාර්තාවේ සෝ ගිණුම්කාරක සභාවේ වාර්තාවේ තොරතුරු සම්බන්ධයෙන් වාර්තාවක් නැහැ. එතකොට ඒ පළවෙනි වාර්තාව, දෙවෙනි වාර්තාව, දැන් මේ තුන්වෙනි වාර්තාව වෙනවා මෙහෙම. ඒ තුන්වෙනි වාර්තාව අනුව සමස්ත ගණන් හැදීම අද පුවත්පත්වල විවිධ තොරතුරු වාර්තා කරලා තිබුණා. සමස්ත ගණන් හැදීම අනුව මහජන මුදල් කාබාෂිනා කිරීම සරල එකක් නෙමෙයි තියෙන්නේ. මොකද මේ සමස්තය ගත්තට පස්සේ රුපියල් කෝටි 30000කට ආසන්න මුදලක් කියලා කියන්නේ. සභාපතිවරයාගේ ප්‍රකාශය අනුව 30000කට ආසන්න මුදලක් මහජන මුදල් අහිමි වෙලා තියෙනවා මේ රටට ජනතාවට ජනතාවගේ මුදල් අහිමි කරලා කියනවා. එතකොට මේ වාර්තා තුන මේ වෙනකොට කියන ගණන් අනුව රුපියල් කෝටි 45480කට වැඩි මුදලක් කෝටි 45480කට වැඩි මුදලක් මහජන මුදල් අයථා පරිහරණය එහෙම නැත්නම් මහජන මුදල් නාස්ති කරලා තියෙනවා, දූෂණය කරලා තියෙනවා. එතකොට එහෙම මහජන මුදල් දූෂණය කරපු ආයතන සම්බන්ධයෙන් අද මේ ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු වාර්තාවෙත් සමහර කරුණු කාරණා ඉදිරිපත් කරලා තිබුණා. ඒ වාර්තාව අනුව ඒ වාර්තාවේ තොරතුරු අනුව ඔබ දන්නවා පහුගිය කාලේ පුරාවට තෙල් සංස්ථාව පාඩු ලැබුවා. මේ ලංකා ගුවන් සමාගම පාඩු ලැබුවා. ඒ වගේම ප්ලාන්ටේෂන් එහෙම නැත්නම් වතු සමාගම් පාඩු ලැබුවා. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරිය සිද්ධ වෙච්ච වංචා දූෂණ සම්බන්ධයෙන්. සමාජ සංරක්ෂණ අරමුදලේ සිදු වෙච්ච වංචා සම්බන්ධයෙන්.
මධ්‍යම පරිසර අධිකාරිය සිදුවෙච්ච වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි ටෙලිකොම් එකේ සිදුවෙච්ච වංචා දූෂණ සම්බන්ධයෙන් එහෙම මේ වාර්තාව තොරතුරු තියෙනවා. ඒ වගේම හෙජින් ගනුදෙනුව ප්‍රසිද්ධ හෙජින් ගනුදෙනුව. හෙජින් ගනුදෙනුව නිසා සිදුවෙච්ච අලාභය රුපියල් මිලියන 9786ක්. රුපියල් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 75.28ක්. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් එහෙම රුපියල් මිලියන 9786ක් හෙජින් ගනුදෙනුව නිසා විතරක් අලාභ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි වැඩිපුර ගෙවීම් තියෙනවා තෙල් සංස්ථාවේ එක අවස්ථාවක රුපියල් මිලියන 267ක්. රුපියල් මිලියන 267ක්. එහෙම බරපතල විදිහේ මහජන මුදල් වංචා කිරීම, දූෂණය කිරීම, නාස්ති කිරීම සම්බන්ධයෙන් මේ වාර්තාව තියෙනවා. ඒ වගේම මේ වාර්තාවේ රාජ්‍ය ආයතන මේ වෙනකොටත් පවත්වාගෙන යන්නේ මහජන මුදලින්. මේ වාර්තාවේ තියෙනවා පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ මහජන මුදලින්. ඒ බරපතල ප්‍රශ්නය. එතකොට මේ පවත්වාගෙන මහජන මුදලින් පවත්වාගෙන යන මේ රාජ්‍ය ආයතන අද වෙනකොට ජනතාවගේ පැත්තට මේ සමස්ත බර යොමු කරලා තියෙනවා. එතකොට මේට කලින් දියු ගුණසේකර ඇමතිතුමා මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කළා. රටේ ජනතාව බලන් හිටියා මොනා හරි වෙයි කියලා. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා එහි සභාපතිවරයා හැටියට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒකට වෙච්ච දෙයක් නැති වුණා. දැන් තවත් වංචා දූෂණ සම්බන්ධයෙන් ආර්ථිකව වාසි නොවන අලාභ වෙච්ච ගනුදෙනු සම්බන්ධයෙන් මහජන මුදල් වලින් නඩත්තු වෙන ආයතන තවදුරටත් සිදුවෙමින් වෙන නාස්තිය සම්බන්ධයෙන් මේ වාර්තාව කියනවා. මේ වාර්තාව එක තැනක කියනවා. අපි ඔබට මතකයි තෙල් සංස්ථාව 2011 රුපියල් කෝටි 9200ක් පාඩුයි. 2012 කෝටි 9534ක් පාඩුයි. 2013 කෝටි 6351ක් පාඩුයි. මේ විදිහට අලාභ සම්බන්ධයෙන් තොරතුරු කියයි යන. ඒතර මිහින් ලංකා ගුවන් සමාගම 2011 රුපියල් මිලියන 940ක් පාඩුයි. 2012 රුපියල් මිලියන 1968ක් පාඩුයි. 1968ක් 940 1968 දක්වා ඩබල් වෙනවා 2012 වෙනකොට. මිහින් ලංකා ගුවන් සමාගම. ඊට පස්සේ 2013 මේක 3284යි. ඔබ කල්පනා කරලා බලන්න. දැන් මේ භාණ්ඩාගාරයේ මුදලින් නඩත්තු වෙන එහෙම නැත්නම් රට උගස් තියලා ගත්ත ණය වලින් දුවන ගුවන් සමාගම්. අද ඒ ගුවන් සමාගම් වලට තෙල් ටික ගහන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින්. ඒ විදිහට රාජ්‍ය ආයතන පාඩු ලබන රාජ්‍ය ආයතන ඒ රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සම්බන්ධයෙන් මේ වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. මේ 2011 එක වාර්තාවක් තියෙනවා. 2012 වාර්තාවක් තියෙනවා. 2013 2013 සම්බන්ධ තව වාර්තාවක් තියෙනවා. මේ සියලු වාර්තා ඉදිරිපත් කරලා වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. කෝප් කමිටුව මෙතනින් පස්සේ නවතින්නේ නැහැ. තවත් ඉස්සරහට යනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ හොරකම් වංචා දූෂණත් ඉස්සරහට යනවා. එතකොට කෝප් වාර්තාව රටට හෙළි කරපු වංචා දූෂණ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නේ කවුද? එහි වැරදිකරුවන්ට අදාළ නීතිය ක්‍රියාත්මක කරලා මහජන මුදල් වංචාවෙන් රැහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ කවුද? මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට තමයි මූල්‍ය බලය තියෙන්නේ. මුදල් රෙගුලාසි 101 සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 101 සිට 148 දක්වා මුදල් රෙගුලාසි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තියෙන බලය විග්‍රහ කරනවා. එතන පාර්ලිමේන්තුවට බලය තියෙන කවුරුවත් නැහැ. හැබැයි මේසා මුදල් ප්‍රමාණයක් මේසා සුවිසල් මුදල් ප්‍රමාණයක් කෝටි 45000කට වැඩි මුදල් ප්‍රමාණයක් වංචා වෙච්ච දූෂණය වෙච්ච ගනුදෙනු සම්බන්ධයෙන් එළිදරව් කරපු පාර්ලිමේන්තුවේ කමිටුව අපි කියපුවා නෙමෙයි. පාර්ලිමේන්තුව විසින් පිහිටවපු
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ගිණුම් කාරක සභාව සොයාගත් වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වාර්තාවල වැරදිකරුවන්ට අද නීතිය ක්‍රියාත්මක වෙලාද? දූෂණ විරෝධී හඬේ අපි අහන්නේ ආණ්ඩුව මොකද්ද ගන්න ක්‍රියාමාර්ග? ඩී.යූ ගුණසේකර ඇමතිවරයායි සභාපතිවරයා ලෙස මෙම වංචා දූෂණ වලට විරුද්ධ මේ වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා කැබිනට් මණ්ඩලයෙන් අස්වෙයිද? මේ ඇමතිවරු Taman සම්බන්ධ වෙච්ච කමිටු වාර්තා මේ තියෙනවා මෙහි සමාජිකයින් මේ තියෙන මහජන මුදල් නාස්ති කිරීම සම්බන්ධයෙන් සභාපති හොනරබල් ඩී.යූ ගුණසේකර, පවිත්‍ර දේවී වන්‍යාරච්චි, සුසිල් ප්‍රේමජයන්ත, රාජිත සේනාරත්න, චන්දසිරි ගජදීර, ජගත් පුෂ්පකුමාර, ටී.බී. ඒකනායක, මහින්ද අමරවීර, එස්.එම්. චන්ද්‍රසේන, මර්වින් සිල්වා, ලසන්ත අලගියවන්න, සරණ ගුණවර්ධන, වීරකුමාර දිසානායක මෙන්න ඇමතිවරු. මේ සියලු දෙනා දැන් මේ වාර්තාව රස්සම් කරනවා. අපි මේ රටේ ජනතාවට කියනවා බහන්න ඔබේ දරුවාගේ පාසලට වෙන් කරන්න තියෙන සල්ලි මිහින් ලංකාවට තෙල් ගහන්න, පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ පාඩුවට මුදල් ගෙවන්න වෙන් කරලා, ඔබේ රෝහලට බෙහෙත් ගන්න එවන්න තිබිච්ච සල්ලි ටික මිහින් ලංකාවට නැත්තම් තෙල් සංස්ථාවට තෙල් සංස්ථාවේ පාඩුව පියවන්න වෙන් කරලා කෝටි 45000ක් මහජන මුදල් නාස්ති කරලා ඒවා හොයාගන්න කටයුතු කරපු කෝප් කමිටුවේ සමාජිකයින් මෙම වංචනිකයින්ට විරුද්ධව ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඔවුන් මොකද කරන්න කියලා අහන්න. අපි මහ ජනතාවට කියනවා. අපි දන්නවා මේ අය තවදුරටත් මේ කමිටුවේ ඉඳගෙන ඉන්නවා ඉස්සරහට. ඉඳගෙන ඉඳලා තවදුරටත් එන වංචා දූෂණ සම්බන්ධ විමර්ශන කරනවා, සාකච්ඡා කරනවා. අපි අහනවා කැබිනට් ඇමතිවරු හැටියට. තමන්ගේ ආණ්ඩුවේ මේ සිදුවෙච්ච හොරකම් වංචා දූෂණ සම්බන්ධයෙන් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? ඔවුන් මහජනතාවට දෙන ආදර්ශය මොකක්ද? මෙවැනි හොරකම් වංචා දූෂණ වැළැක්වීම සඳහා කෝප් කමිටුවේ විමර්ශනයන් වලින් එහා ගිය මැදිහත් වීම කුමක්ද? අද ඉතුරු වෙලා තියෙන ප්‍රශ්නේ දෙන මොකද මේ වාර්තාවත් තව ටික දවසක් යනකම් විස්තරාත්මකව විස්තර සහිතව පුවත්පත්වල ජනමාධ්‍යවල පළ වෙනවා. ඒ ඔබ ඔබේ කාර්යභාරය ඉටු කරනවා. මම රටේ ජනතාවට තොරතුරු දැනගන්න අවම තරමින් ඉතුරු වෙලා තියෙන ටික. එහෙම සිදුවෙච්ච මේ වංචා දූෂණ සම්බන්ධයෙන් මේ සාකච්ඡාව මාසයක් දෙකක් යනකොට අවසන් වෙනකොට මේ වාර්තාවටත් වෙන්නේ මේ වාර්තාවට වෙච්ච දේම තමයි. මේ වාර්තාවට වෙච්ච දේම තමයි 2011. එතකොට මේ වාර්තාවට වෙච්ච දේම මේ වාර්තාවට වෙන එක සම්බන්ධයි. මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ ඩී.යූ ගුණසේකර ඇමතුමා සභාපති 2011. මේ ඔහුගේ දෙවනි වාර්තාව. අරුමයක් නෙවෙයි ලෝක වාර්තා තියමින් යන රටක ලෝක වාර්තා තියපු කැබිනට් මණ්ඩලයක එහිට සමාජිකත්වයේ දරන ඇමති මණ්ඩලයක් වාඩි වෙලා ඉන්න මේ කමිටුවේත් වාර්තා ලෝක වාර්තා පොතට යන එක නවත්තන්න වෙන්නේ නැහැ. ඒ තරම් හොරකම් වංචා දූෂණ සම්බන්ධයෙන් කරපු හෙළිදරව් වලට අදාළව ඇල්පෙනිත්තක තරමේ ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කරලා නැහැ. නීතිය ක්‍රියාත්මක නොවීමට එරෙහිව අවම තරමින් නීතිය ක්‍රියාත්මක කර ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ මැදිහත් වීම අද බිඳුව බවට පත් වෙලා. ඉතින් ඩී.යූ ගුණසේකර ඇමතුමාටයි හිටපු මේකේ සමාජිකයන්ටයි ආත්ම තෘප්තියක් තියෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඩී.යූ ගුණසේකර ඇමතුමාට දැන් මේක ඉදිරිපත් කරාට පස්සේ නිදහස් වෙන්න බෑ. ඔහු එහෙනම් මේ සම්බන්ධයෙන් ඔහු සභාපතිවරයා ලෙස මේ කමිටුවේ වාඩි වෙලා කරපු ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාවට වග කියන්න. හැබැයි අපි කියන්නේ මේත් ඔහු ඉදිරිපත් කරපු වාර්තාවක්, මේත් ඔහු ඉදිරිපත් කරපු වාර්තාවක්. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ හොරකම් වංචා දූෂණ විතරක්ද නෑ. මේ වෙනකොට දූෂණ විරෝධී හඬ සංවිධානය අපිට බරපතල වංචා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. ඔබට මතක අපි මේකට කලින් සඳහන් කළා එප්පාවල පොස්පේට් සමාගමේ තියෙන ස්ථාවර තැන්පතු පවා පාවිච්චි කරමින් සිදු කරන වංචා දූෂණ සම්බන්ධයෙන් අපි මේ වෙනකොට තොරතුරු රටට කියලා තියෙනවා. හැබැයි අද වෙනකන් ජනාධිපතිවරයා මැදිහත් වෙලා මේ හොරකම් වංචා දූෂණ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කරන ජනාධිපති විමර්ශනයක් කළා. විමර්ශන වාර්තාව ගිහිල්ලා තියෙනවා ලේකම්වරයා ළඟට අමාත්‍යාංශ ලේකම්වරයා දයාසිරිසේන ඇමතිවරයා ළඟට මේ වාර්තාව ගිහිල්ලා තියෙනවා. හැබැයි අද වෙනකන් ඔහු සභාපති ලෙස ඉන්නවා. මේිට කලින් ඔහු මග නැගුම හිටියේ.
එතනින් තමයි මෙතෙන්ට නගපු මගක් නැති වුණාට පස්සේ පොස්පේට් එකත් අත් දවස් වෙනකොට නාස්ති කරමින් තියෙන ওই වංචා දූෂණ සම්බන්ධිත තොරතුරු. ඒ විතරක් නෙමෙයි. ගාල්ල දිස්ත්‍රික්කයේ අක්කර 200කට වැඩි තේවත්ත රජයට අයිති තේවතු මේ වත්තක් ඊටාම කුණු කොල්ලට වාර්ෂික බදු වලට රුපියල් 3-4000 වාර්ෂික බදු ප්‍රමාණයකට දීලා වසරකට අවමතරමින් කෝටි 200ක කෝටි 12ක අලාභයක් සිද්ධ වෙන අවමතරමින් කෝටි 12ක අලාභයක් සිද්ධ කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු අපිට මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වාර්තා එක්ක මේ අපිට එන තොරතුරු එක්ක රටේ ජනතාවට දූෂණ විරෝධී හඬ සංවිධානය අපි කියන්නේ මේ වාර්තාවත් පශ්චාත් මර පරීක්ෂණ වාර්තාවක් බවට පත් වෙන්න ඉඩ දෙන්න එපා. ඇමතිවරුන්ගෙන් අපි ඉල්ලන්නේ ඔබ ඔබේ වගකීම ඉටු කරන්න. දූෂණ විරෝධී හඬ සංවිධානය හැටියට අපි කියනවා ඔබ මේ රටේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා නම් මේ වාර්තාව සකස් කරන්න ඔබ මැදිහත් වුණා නම් මෙය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් බවට පත් වෙන්න ඉඩ දෙන්න එපා. මෙහි වගකීම් තවදුරටත් ඇදෙනවා. මිහින් ලංකා තවදුරටත් පාඩුයි. තෙල් සංස්ථාව තවදුරටත් පාඩුයි. ඒ සම්බන්ධයෙන් වෙන පාඩුව මේට අමතරව තියෙන රාජ්‍ය ආයතන සම්බන්ධ තියෙන පාඩුව තවදුරටත් මහ ජනතාව මත පටවනවා. එහෙමනම් හෙට දවසේ රටේ ජනතාවගේ සුබ සාධන වෙනුවෙන් මුදල් කෝ මිහින් ලංකා සමාගම 2013 කෝටි 320ක් පාඩු ලබනවා. ඔබ දන්නවා රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැඩ පාරිතෝෂිකය ලබා දෙන මුදල් වෙන් කරන්න කෝටි 800ක් අවුරුද්දට පහුගිය අවුරුද්දේ හිග හිටියක ගෙවන්න. දැන් නැවත ගෙවනවා කියලා මාසයකට වැඩි මේ දෙවනි මාසෙ මේ යන්නේ. හැබැයි විශ්‍රාම පාරිතෝෂික ණය මුදල රාජ්‍ය සේවකයාට දෙන්න මුදල් වෙන් කරන්න බැරි ආණ්ඩුව කෝටි ගණන් වලින් පාඩු ලබන රාජ්‍ය ආයතන මුදල් වෙන් කරන්නේ කොහොමද? රටේ රාජ්‍ය සේවකයෝ පෞද්ගලික අංශයක මේ රටේ සිවිල් පුරවැසියෝ මේ රටේ බුද්ධිමත්තු කලාකරුවෝ මාධ්‍යවේදීන් ඔබ අපි හැමෝගෙම වගකීම මේ මහජන මුදල් නාස්තියට එරෙහිව හඬ නැගීම. දූෂණ විරෝධී හඬේ කාර්යභාරය අපි මේ කරමින් තියෙන එක. මේ විතරක් නෙමෙයි. මේ වෙනකොට විවිධ ව්‍යාපෘති හරහා නැවත බරපතල ක්‍රියාමාර්ග ආණ්ඩුව ගෙනමින් තියෙන ජනතාවට. ඒ නිසා අපි ඩී ගුණසේකර ඇමතිවරයාට දූෂණ විරෝධී හඬ සංවිධානය හැටියට ලියන්න අදහස් කරලා තියෙනවා. මේ වාර්තා වෙළිදැක්වීමෙන් පමණක් ඔබේ කාර්ය අවසන් වෙන්නේ නැහැ. වැරදි කරුවන්ට දඬුවම් ලබා දීම සඳහා ක්‍රියාමාර්ගවලට අත්වැල් බැඳ ගන්න. ඒ සඳහා අපි ගන්නා ක්‍රියාමාර්ගات එක්ක එකතු වෙන්න. ඔබ ඔබගේ හෘද සාක්ෂියට අඩුම තරමේ කටයුතු කරන්න පුළුවන් ඉඩ හදා ගන්න නම් ඔහුට මේ වාර්තාවේ තියෙන කරුණු එක්ක ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ 2011 ඔහුගේ සභාපතිත්වයෙන් ඉදිරිපත් කරපු වාර්තාව වගේම මෙයත් කුණු කූඩේට යන්න ඉඩ තියන්න එපා කියන ඉල්ලීමත් අපි ඔහුගෙන් කරන්න සූදානම් වෙනවා. ඒ නිසා දූෂණ විරෝධී හඬ සංවිධානයේ හැටියට අපි මේ වාර්තාවේ සඳහන් ඒ වංචා දූෂණ සම්බන්ධයෙන් අල්ලසා දූෂණ විමර්ශන කමිෂන් සභාව වෙත පැමිණිලි කරන්න කටයුතු කරනවා. අපි පහුගිය සතියේ බාර දුන්නා ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ සුගතදාස ක්‍රීඩාංගණයේ සින්තටික් ට්‍රක් එකෙම නැත්තම් මීටර් 400 ධාවන පතේ ඉදිකිරීමේදී සිදුවෙච්ච බරපතල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නිසා ඒ වගේම අපි මේට කලින් දූෂණ විරෝධී හඬ සංවිධානයේ වාර්තා ගණනාවක් පැමිණිලි කරලා තියෙනවා අල්ලසා දූෂණ කමිෂන් සභාවට. ඒ වගේම අපි මෙහි සිදුවෙච්ච වංචා දූෂණ නාස්ති සම්බන්ධයෙන් ඒ වගකීම්වන්ට අදාළව නීතිය ක්‍රියාත්මක කරන්න කියන පැමිණිලි ප්‍රමාණයත් අපි අල්ලසා දූෂණ කමිෂන් සභාවට පැමිණිලි කරන්න දූෂණ විරෝධී හඬ සංවිධානයට කටයුතු කරනවා. එතනින් අපි නවතින්නේ නැහැ. අපි අපේ කාර්යභාරය මේ හඬ සියලු ඇසෙන නොඇසෙන සියලු දෙනාට අවමතරමින් දැනනසේ ගෙන යාමටවත් කටයුතු කරන්න අපි මැදිහත් වෙමින් තියෙනවා. දූෂණ විරෝධී හඬේ ජාතික කමිටුව අපි රැස් වෙච්ච වෙලාවේ අපි තීරණයක් ගත්තා. අද ජනතාවට මේ තොරතුරු දැනගන්න වෙන්නේ බරපතල ප්‍රමාදයකින් පස්සේ. රාජ්‍ය ආයතන තමන්ගේ මූල්‍ය වාර්තා ගිණුම් වර්ෂය අවසන් වෙලා මාස 3ක් යන කලින් ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. ඒ මාස 3 නැත්තම් අවමතරමේ කල් ගත්තට පස්සේ අවම මාස 6ක් ඇතුළත ඉදිරිපත් කරන්න ඕනේ. අද මේ වාර්තාව කියනවා. සමහර ආයතන මූල්‍ය වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු නැති මූල්‍ය ආයතන ගණනාවක් තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය මූල්‍ය වාර්තා 2011-12 මේ වාර්තා ඉදිරිපත් කළා නැහැ විගණනයේ සඳහා.
සිලෝන් ෆිෂරි ඇන්ඩ් හාබර් කෝපරේෂන් 2013 ඉදිරිපත් කළා නැහැ. තොග වෙළඳ සංස්ථාව 2012-13 ඉදිරිපත් කළා නැහැ. ශ්‍රී ලංකා එස්ටේට් ප්ලාන්ටේෂන් කෝපරේෂන් 2012-13 ඉදිරිපත් කළා නැහැ. ඒ විදිහට සුගතදාස නැෂනල් ස්පෝර්ට් කොම්ප්ලෙක්ස් 2013 ඉදිරිපත් කළා නැහැ. ඒ විදිහට වාර්තා ඉදිරිපත් කරන නැති ආයතන ගණනාවක් තියෙනවා. ජනතාවට අවමතරමේ තමන්ගේ මුදල් යන්නේ කොහෙද වෙන්නේ මොකද කියලා දැනගන්නවත් අයිතියක් අද වෙනකොට තියලා නැහැ. ඒක දූෂණ විරෝධී හඬ සංවිධානය අපි තීරණයක් ගත්තා. තොරතුරු දැනගැනීමේ අයිතිය ඇහිරීම විසින් අද වෙනකොට රට තුළ බරපතල වංචා දූෂණ සිද්ධ වෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වෙච්ච සාකච්ඡාව, ඒ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් වෙච්ච සාකච්ඡාව සමාජගත කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න අපි තීරණය කරලා තියෙනවා. එනිසා අපි ඒ වෙනුවෙන් මහජන සභාවක් ඇඳවලා ඒ මහජන සභාව හරහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වෙච්ච සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා. ඒ සඳහා නීතිඥයින්, කලාකරුවන්, වෘත්තිකයින් දූෂණයට වංචාවට විරුද්ධ සියලු දේශමාමක ජනතාවට අපි ආරාධනා කරනවා. ඒ මහජන සභාවලට ඔබත් සම්බන්ධ වෙන්න. ඔබේ අදහස් යෝජනා සහිතව මේ සිදුවෙන හොරකම් වංචා දූෂණ නැවැත්වීම වගේම මේ රාජ්‍ය ආයතන පද්ධතිය තුළ මේ රට තුළ සිදුවෙන දේවල් සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න තියෙන අයිතිය තහවුරු කරගන්න අවශ්‍ය කරන නීතියක් මේ රට තුළ ස්ථාපිත කරන්න ඕන කරන කටයුත්තට අපි එකතු වෙමු. ඒ සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න පනතක් සකස් කරන්න අපි කටයුතු කරමු. මේ වෙනකොටත් අපේ ජාතික මෙහෙයුම් කමිටුවේ නීතිඥ සුනිල් වටකර සහෝදරයා ඇතුළු නීතිඥ මණ්ඩලය මේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව කෙටුම්පත ඒ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන නීති කෙටුම්පත සකස් කරමින් තිබෙනවා. අපි ඉදිරියේදී කෙටුම්පත මේ රටේ විද්වතුන්ට ඒ මහජන සභාවකට අපි ඉදිරිපත් කරලා ඒ මහජන සභාව තුළ එහි අඩුපාඩු සාකච්ඡා කරලා එය මේ රටේ මහානායක හාමුදුරන් වහන්සේලා ඇතුළු සියලුම ආගමික නායකයින්, මේ රටේ අවංක රාජ්‍ය සේවකයින්, මේ රටේ සියලු වෘත්තිකයින්, කලාකරුවන් මේ හොරකමට වංචා දූෂණ විරුද්ධ සියලු දෙනා එක්ක ඔහුගේ අදහසත් අරගෙන එය පනතක් ලෙස පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපි දිස්ත්‍රික් වශයෙන් මහජන සභා කැඳවනවා. දූෂණ විරෝධී හඬ සංවිධානයේ හැටියට ඒ කැඳවන මහජන සභාවල ඒ අදහස් යෝජනා අරගෙන මේ පනත් කෙටුම්පත සකස් කරලා ඒ ජනතාවට තොරතුරු දැනගන්න තියෙන අයිතිය තහවුරු කිරීමේ ක්‍රියාමාර්ග ඉස්සරහට ගෙනියන්න කටයුතු කරනවා. මොකද අපි එහෙම කරන්නේ 2009 ඉඳන් ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කරබඳ කාරක සභාව ඉදිරිපත් කරපු වාර්තා සම්බන්ධයෙන් මොකද කරේ කියලා මේ රටේ පාර්ලිමේන්තුවක් දන්නේ නැහැ. මොකද කරේ කියලා මේ රටේ පාර්ලිමේන්තුව දන්නෙත් නැහැ. ඊයේ දවසේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපු මේ වාර්තාවට මොකද වෙන්නේ කියලාත් මේ රටේ පාර්ලිමේන්තුව නොදැන ඉන්න අපි ඉඩ තියන්නේ නැහැ. නිසා මේ සම්බන්ධයෙන් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්න දූෂණ විරෝධී හඬ සංවිධානයේ හැටියට මෙතෙක් ඉදිරිපත් කළ වාර්තාවලදී වංචා දූෂණ සම්බන්ධයෙන් ඒ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කටයුතු කරන්න අපේ පැත්තෙන් අපි කළ යුතු බලපෑම කරනවා. ජනමාධ්‍යවේදීන් ලෙස මේ රටේ වගකීතු පුරවැසියන් ලෙස අපි ඔබෙන් ඉල්ලනවා මේ සාකච්ඡාව, මේ සංවාද ඉස්සරහට අරගෙන ඒ පීපල්ස් ෆෝරම් මහජන සභාව අපි කැඳවලා මේ ජනතාවගේ මුදල් කාබාසනා කරන ආයතන, පුද්ගලයන්, දේශපාලඥයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවී තියෙන වටපිටාව වෙනස් කිරීමට අවශ්‍ය කරන බලපෑම කරන්න දූෂණ විරෝධී හඬේ සංවිධානය අපි කටයුතු කරනවා. මේවා සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ මේ විදිහටම මේට කලිනුත් අවස්ථා කීපයක පැමිණිලි කරා. අල්ලසා දූෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සම්බන්ධයෙන් අපි එක් වෙලාවක පැමිණිල්ලක් බාර දුන්නා. ඒ පැමිණිල්ලට මොකද වුනේ කියන එක සම්බන්ධයෙන් අපි ඉදිරියට කරුණු කියනවා. නිසා දූෂණ විරෝධී හඬ සංවිධානයේ හැටියට අද මේ පුවත්පත් සාකච්ඡාවක් ඇඳලා අපි කියන්නේ
තමන්ගේ තත්ත්වය හදාගන්න නම් මේ වාර්තාව ඉදිරිපත් කළා ඉන්න අපි ඉඩ තියන්නේ නැහැ දූෂණ විරෝධී සංවිධානය හැටියට. කෝප් කමිටුවේ ඉන්න සියලු සමාජිකයන්ට අපි ලිඛිතව දැනුම් දෙනවා. අපි උන්ගෙන් ඉල්ලනවා මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන වහම් මැදිහත් වෙන්න. ඒ වගේම දූෂණ විරෝධී සංවිධානයේ කැඳවන මහජන සභාවලට අපි ඔවුන්ව කැඳවන්න ඔවුන්ට ආරාධනා කරන්න අපි කටයුතු කරනවා. සවුන්ට ඒ තැන් වලටත් ඇවිල්ලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද මේ සියලු දෙනාගේ අදහස් වල එකතුවෙන් හැදෙන පනතක් පාර්ලිමේන්තුවට යද්දී නැවත ඒ පනත් පරාජය කරන්න උත්සාහ කරනවා නම් ඒ පාර්ලිමේන්තුව ජනතා මුදල් කාබාසිනා කරන නාස්ති කරන දූෂණය කරන ඒ පිළිබඳ තොරතුරු දැනගන්න තියෙන අයිතිය අහිමි කරන්න හදනවා නම් එයට එරෙහිව මේ රටේ සියලු පාර්ශවයන් එක ඒකාබද්ධව අරගල කරන්න දූෂණ විරෝධී සංවිධානය හැටියට අපි කටයුතු කරනවා. අද දවසේ අපිට ඔබට කියන්න උවමනාව තිබුණේ මේ වාර්තාවත් තවත් එක් වාර්තාවක් බවට පත් කරලා කුණු කූඩේට දාන ඉඩ නොතියා දූෂණ විරෝධී සංවිධානයෙන් අපි මෙහි හොරකම් වංචා දූෂණ වලට අදාළවත් මේට කලින් තිබිච්ච වාර්තාවල තොරතුරු සම්බන්ධව ඉස්සරහට කටයුතු කරන ඒ වගේම ඒ තොරතුරු දැන ගැනීම අයිතිය අහුරලා තියෙන ක්‍රියාමාර්ගයට එරෙහිව පුළුල් විද්වත් සාකච්ඡාවක් මේ මහජන සභාවක් ගොඩනගලා අපි ඉස්සරහට කරගෙන යන කටයුතු කරනවා. ඒ හරහා මේ රටේ මහජන මුදල් නාස්ති කිරීමට එරෙහිව කටයුතු කරන අපි මැදිහත් වෙනවා. ඔබ දන්නවා මේ වෙනකොට පහුගිය වසර 3 කල්පනා කරලා බැලුවොත් තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් කෝටි 20000කට වැඩි. හැබැයි අනුරාධපුරයේ පොළොන්නරුවේ එහෙම නැත්නම් මොනරාගල බදුල්ලේ හම්බන්තොට දිස්ත්‍රික්ක 10ක් මේ වෙනකොට රටේ නියගෙන් පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කළ දෙන මේ වෙනකොට ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. තමන් කන්න දෙකක් වගා කරලා නැතුව වගා පාළු වෙලා ජනතාවගේ බරපතල ආර්ථික ප්‍රශ්න ඇති වෙලා තියෙන උන්ට ආහාර මල්ලක් දෙන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් වෙන්න කරන ආණ්ඩුව තව දුරටත් මේ මහජන මුදල් කාබාසිනා කරන ආයතන නඩත්තු කරන්න මුදල් වෙන් කිරීම වෙනුවට ජනතාව ගුමනාව වෙනුවෙන් ජනතා මුදල් වෙන් කිරීමට කටයුතු කළ යුතුයි කියන බලපෑමත් අපි මේ වෙලාවේ ආණ්ඩුවට කරනවා. ඒ නිසා එහෙම මැදිහත් වීමක් එහෙම බලපෑමක් කරන දූෂණ විරෝධී සංවිධානය හැටියට අපි ඉස්සරහට කටයුතු කරනවා. ඒ කටයුතු කරන වගේම ඔබට විශේෂයෙන් කියන්න ඕනේ දූෂණ විරෝධී හඬ අපි මේ මහ ජනතාවගේ පැමිණිල්ල අරන් යන්න අපිට නීතිය පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න අපි අධිකරණයට යනවා. අල්ලසා දූෂණ කමිෂන් සභාවට යනවා. අපි මහ ජනතාව ළඟට යනවා. අපි මහ ජන සභාවර මහ ජනතාව ළඟට යනවා. අල්ලසා දූෂණ කමිෂමේ සභාපතිවරයා සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරපු පැමිණිල්ල සම්බන්ධයෙන් අපි පහුගිය දවසේ සුගතදාස ක්‍රීඩාංගණයේ ක්‍රීඩාපත ඉදිකිරීමේ කොන්ත්‍රාත් වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කරන්න ගියාට පස්සේ එහි ලේකම්වරයා අපිට කරපු පැහැදිලි කිරීමත් ඒ සම්බන්ධයෙන් ඇති තොරතුරු ප්‍රමාණයක් ත්‍රය ඔබට ඉදිරිපත් කරන්නත් එතෙන්දී වසන්ත සමරසිංහ සහෝදරයා පැහැදිලි කරපු විදිහට අපට දූෂණ විරෝධී හඬ සංවිධානයේ විදිහට වෙනම පනතක් පාර්ලිමේන්තුවට ගේන්න සිද්ධ වුණේ ඇයි කියන කාරණාවට වස්තු බීජය උනේ අපි මීට පෙර අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද පැමිණිලිවල තියෙන ඛේදජනක අත්දැකීම විසින්මයි. මොකද අපි මේ සංවිධානයේ විදිහට පැමිණිලි ගණනාවක් මේ අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. ඒ ප්‍රතිඵලය 0යි. ඒක අස්සේ තීච්ච සුවිශේෂ නඩුවක් තිබුණා. අපි මම දන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහත්තයා 2014 ජනවාරි මාසේ 1 වෙනිදා මේ අවුරුද්දේ ජනවාරි මාසේ 1 වෙනිදා අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් කරා. ඒ පැමිණිල්ලේ හරය උනේ ජගත් බාලපැටිබඳි මහත්තයා කොමිෂමේ සභාපතිවරයා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් විදියට ඉඳිද්දී විනිශ්චය ආසනයේ විනිශ්චිත නඩුවක නඩු භාණ්ඩයක් කාර් රථයක් තමන් සන්දකයට ගැනීමට අදාළව අපි සවිස්තරාත්මක තොරතුරු අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරලා හරියටම මාසයක් යනකොට අපි මේ නිකන් කටවචනෙට නෙවෙයි
ලිපි ලේඛන සහිතව මාසයක් යනකොට සද්දයක් නැති නිසා ආයි හඳුන්නෙති මහත්තයා ලිපියක් ඉදිරිපත් කළා කිව්වා දැන් මේ පැමිණිල්ලට මොකද වුනේ කියලා. සද්දයක් නැති නිසා. ටික දවසක් යනකොට අපට එවනවා කොමිෂන් සභාවෙන් ලියවිල්ලක්. ඒකේ දිනවකවානු තමයි මේක වැදගත් වෙන්නේ. අපි මාසයකට පස්සේ ගියා. මාසයකට පස්සේ ගියාට පස්සේ හරියටම කොමිෂන් සභාවෙන් පෙබරවාරි මාසේ 10. කියන්නේ මාස දෙකයි දවස් 10කට පස්සේ ලිපියක් එවනවා. ඔබ විසින් මෙම කොමිෂන් සභාව වෙත 2014 1 දින ඉදිරිපත් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ නිරීක්ෂණ ලබා ගැනීමට කොමිෂන් සභාව 2014 2.5 වන දින තීරණය කළා කියලා. දැන් අපි හරි කුතුහලයෙන් හිටියා මොකද්ද මේ කොමිෂන් සභාවේ නිර්දේශය කියලා. දැන් මේ පැමිණිලිකරුවා වෙනම ඉන්නවා සුනිල් හඳුන්නෙත්ති මහත්තයා. ඒ පැමිණිල්ලේ විශාල සාක්ෂිකරුවන් ගණනාවක් අනාවරණය කරලා ඉන්නවා. එහෙම තියෙද්දි අපට කිසිම දැනුම් දීමක් නැතුව පැමිණිල්ලක් විමර්ශනය කළායයි කියලා ඒ විමර්ශනයේ ප්‍රතිඵලයක් හැටියට නීතිපතිතුමාට යොමු කරයි කියලා තියෙනවා. දැන් අපිට පහුගිය මැයි මාසේ මේක දිනවකවානු හරියටම ජනමාධ්‍යයට කියන්න ඕන මැයි 2014 මැයි 26 වෙනිදා සුනිල් හඳුන්නෙත්ති මහත්තයාට ලිපියක් එවලා තියෙනවා. මෙන්න ඔබට තියෙනවා මේ පැමිණිල්ලේ අපි විභාග කරපු වාර්තාව කියලා. අපි නැතුව අපෙන් වචනයක්වත් අහන්න නැතුව කොමිෂන් සභාව විමර්ශනයක් කරලා. ඒ විමර්ශනයේ අවසාන පිටුව තමයි මේ තියෙන්නේ මගේ අතේ. මේ හොඳට බලා ගන්න. මේකේ හරි ලස්සන වාක්‍යයක් තියෙනවා. ඒකයි මම මේක පෙන්නන්නේ. මේ වාක්‍ය මේකේ තියෙනවා අන්තිම මේකේ අවසානයේ කියනවා මෙහෙම. මේක විනිශ්චය කරලා තියෙන්නේ එල්.කේ. විමලචන්ද්‍ර කියන කොමසාරිස්තුමා. ඔහු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක්. ඔහු කියනවා ඒක සඳහන් මේ වාක්‍යය මම කියවන්නම්. It is my view that this complaint is malicious, baseless and most genuine of this complaint does not disclose material upon which an investigation need to be conducted. Need to be conducted. Therefore, no investigation is warranted. I feel that this is an attempt to tarnish the image of the commission to investigate allegation of bribery or corruption. එතුමා කියන්නේ මේ bribery commission එකේ තියෙන image එක කීර්ති නාමයට හානි ප්‍රතිරූපයට හානි කරන්න තමයි මේ පැමිණිල්ල දාලා තියෙන්නේ කියලා. එහෙම දාලා එතුමා වාක්‍යයක් ලියලා තිනවා therefore එතුමා ටික තද වෙලා ලියලා තියෙන එක. Therefore the above reasons I reject this complaint. I reject this complaint කියලා ලියලා එතුමා මේක කපලා. එතුමා තනියරකින් මේක කපලා මිනිහට එතුමාට තේරෙන්නේ නැති මේක ටිකක් සැර වැඩි කියලා ආයි වාක්‍යයක් සඳහන් කළා. ඊට පස්සේ ඡේදයක් දාලා මෙන්න මෙහෙම. ඒක ටිකක් සුමට කරලා දාන්න. මොකක්ද දන්නවද? ඒකේ අන්තිමට තියෙනවා therefore due to the exceptional circumstances of this complaint which has been made against the chairman of this commission, the director general of the commission to investigate allegation of bribery or corruption is hereby directed to refer this matter of honorable attorney general of his opinion. එයාගේ මතයක් ගන්න හොඳයි කියලා එයා දැන් නීතිපතිතුමාට යොමු කරලා. මෙන්න බලන්නකො මේක තමයි උත්තරේ. නීතිපති මේක දීලා තියෙන්නේ 2014 මැයි මාසේ 26 වෙනිදා. නෑ sorry. ඔව්. මැයි මාසේ 26 වෙනිදා අපිට උත්තරේ ආවේ. එතකොට නීතිපතිතුමාට යොමු කළා තියෙන්නේ 2014 පෙබරවාරි මාසේ 3 වෙනිදා. එතකොට 2014 පෙබරවාරි මාසේ 3 වෙනිදා යොමු කරපු එකට නීතිපතිතුමා ලස්සන උත්තරයක් එවලා තියෙනවා. නීතිපතිතුමා ලස්සන උත්තරයක් එවලා තිනවා 2014 පෙබරවාරි මාසේ 17 වෙනිදා. ඒ මාසෙම 17 වෙනිදා. ඒ මාසෙම එවලා 17 වෙනිදා එවලා තිනවා. ඒකේ එතුමා කියලා තිනවා මේ මට අදාළ නැති කාරණයකට මගෙන් මොකටද විමසන්නේ කියලා. ඒක තියෙනවා ලිපියේ තියෙනවා මෙහෙම. Section 2 of the Commission to investigate allegation of bribery or corruption Act number 19 of 1994 requires a commission to make a
determination of any communication regarding an allegation of bribery or corruption. Consequently, the Attorney General's power in respect of deciding upon investigation into allegation of bribery or corruption have been statutorily removed. එතුමට තියෙන බලය මේකෙන් අයින් කළාලු තියෙන්නේ. දැන් එතුමාට අයින් මේක දන්නේ නැද්ද විශ්‍රාමික විනිශ්චයකාරතුමා? එතකොට in these circumstances I would not be appropriate the Attorney Generals to comment upon a decision made by the Commission in respect of an allegation of bribery or corruption. ඒකින්ද මම කිසිම ඔපිනියන් එකක් දෙන්න බැඳිලත් නැහැ. එහෙම දෙන එක හොඳත් නැහැ කියලා නීතිපතිතුමා එවලා තියෙනවා. chapter close. දැන් බලන්නකෝ අපි පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒ පැමිණිල්ල ඒකපාක්ෂිකව විභාග කළා. ඒකපාක්ෂික විභාග කළා ඒක තවත් ආණ්ඩුවේ නිලධාරියෙක් ගාවගත්ත නීතිපතිතුමාව. නීතිපතිතුමාවත් ගාවගෙන නීතිපතිතුමාගෙන අනේ මට නම් ඕකට අත ගහන්න බලයකුත් නැහැ ඕනකමකුත් නැහැ කියලා. දැන් අපිට ලිපියක් එවනවා ඔබගේ මෙන්න with reference to your complaint made to the commission to investigate allegation of bribery commission 11/2014 I am herewith sending a certified copy of the report prepared by the bribery commission having considered the facts මොනවද කන්සිඩර් කරලා තියෙන්නේ අපෙන් පැමිණිලිකරුගෙන් කරුණු අහන්න නැතුව මේක අර පොරාගෙන් වගේ පේන ඇවුවා වගේ අපෙන් කරුණු අහන්න නැතුව ඒගොල්ලෝ ඇතුළේ විමර්ශනයක් කරලා අපිට රිපෝට් එකක් එවනවා ඒක මේක ASCII වාර්තාව තියෙනවා කියලා. මේ ඒ වාර්තාවේ කියන්නේ මේ පැමිණිල්ල ගෙනියන්න බෑයි කියලා කොමිෂන් එකෙන් රිජෙක්ට් කරලා. මං ගාව වාර්තාවක් තියෙනවා. ඉතින් බලන්නකෝ මේක මොන තරම් අසාධාරණයිද කියලා. බ්‍රයිබරි කොමිෂන් එකේ ඉන්න ඉහළම නිලධාරියට පැමිණිල්ලක් ආවට පස්සේ නැචරල් ජස්ටිස් නීතියේ තියෙන මූලික නීති સિદ્ધාන්තය තමයි දෙපාර්ශ්වයටම කරුණු සවන් දීම. ඒක මේ විමලචන්ද්‍ර විශ්‍රාමික විනිශ්චයකාරතුමා දන්නේ නැද්ද? විශ්‍රාම ගිහිල්ලා තින්නේ නඩුව අහලා. හැබැයි නැචරල් ජස්ටිස් එකක් නැද්ද? මේක පැමිණිලිකරුගෙන් අහන්න එහෙම නැත්නම් අඩු ගානේ විමර්ශනයක් ඒ සම්බන්ධයෙන් එතුමාගේ කට උත්තරයක් ගන්න බැඳිලා නැද්ද මේ කොමිෂන් එක? ඒ මොකක්වත් නැතුව මේ පැමිණිල්ලේ දෝෂ සහිතයි කියලා මේ පැමිණිල්ල ඉවත් කරලා. එතකොට මෙන්න අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ තත්වය මේ කියන පැමිණිල්ලෙන් හොඳටම අවබෝධ වෙනවා. ඒ කියන්නේ අන්න ඒක නිසා තමයි අපි පැහැදිලිවම මේ දූෂණ විරෝධී හඬ සංවිධානය නීති කෙටුම්පතක් ඉදිරිපත් කරන්න හදන්නේ. ඊට අමතරව මේක මෙතනින් නවත්ත ගන්න නැතුව මහජන ෆෝරම්, පබ්ලික් ෆෝරම් ඇති කරලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉදිරි දවසේදී අපි සූදානම් කරමින් යන්නේ සංවිධානය විදියට. දූෂණ විරෝධී හඬේ අපි මෙතනින් එහාටත් ඔබට ප්‍රශ්නයක් තියෙයි. එහෙමනම් තව අල්ලස්සා දූෂණ කොමිසමට ගිහිල්ලා වැඩක් තියෙයිද කියලා. හැබැයි අපිට ආපහු කියන්න තියෙන්නේ වෙන යන්න තියෙන්නේ මහජනතාව ළඟට. ඒකට තමයි අපි මහජන ෆෝරම්, පීපල්ස් ෆෝරම් හදන්නේ. මහජන සභාව. අපි ජනතාවට මේව අරන් යනවා. ඔවුන්ට තමන්ගේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කරලා දෙනවා. ඒ පැහැදිලි කරලා දීලා මේ මහජන මුදල් නාස්ති කරන මිනිස්සුන්ට අදාළව නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි කියන කාරණේ සම්බන්ධයෙන් උන්ට පැහැදිලි කරනවා. ඒවා රකින්න ඉන්න අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවට අද වෙලා තියෙන මොකක්ද කියලා අපි පැහැදිලි කරනවා. ඒ වෙනුවෙන් අපි පාර්ලිමේන්තුවේ නීතියක් ඉදිරිපත් කරන ඔවුන්ගේත් අදහස් යෝජන අරන් අපි මේ නීතිය විධිමත්ව සකස් කරන්න අපි කටයුතු කරනවා. එහෙම දූෂණ විරෝධී හඬ සංවිධානයේදී අපි අපේ වගකීම් කොටස යුතුකම් කොටස ඉටු කරනවා. නිසා ඒ විතරක් නෙමෙයි. දැන් අපේ රටේ වංචා දූෂණ සංවිධානාත්මකව සහ නීති යටතේ කරන තමයි දැන් කටයුතු කරමින් තියෙන්නේ. ඔබට මතකයි මේට කලින් ඩ්‍රයිවිං ලයිසන් එක හදන්න අපේ රටේ ඒ IT කරන අය IT ඉංජිනේර්ස්ලා කිව්වා රුපියල් 400කින් 450කින් මේක හදලා අපිට දෙන්න පුළුවන් කියලා. අලුත් ඩ්‍රයිවිං ලයිසන් එක. හැබැයි මේක පිටරටක සමාගමක් එක කොන්ත්‍රාත් එකක් ගහලා රුපියල් 1750ක් දීලා අපි මේක කරනවා. හෙට අනිද්දා එනවා මේ වගේම තවත් එකක්. මොකද මේකෙන් රටට ආදායමක් නැහැ. මේ සල්ලිට කියන විදේශ සමාගමකට ගිවිසුම් ගහපු කට්ටිය බෙදා ගන්න. ඒක තමයි කරන්නේ. දැන් හෙට අනිද්දා එනවා වතුර බෝතලයට රැපින් එකක් දාන්න. soft drinks, bottle water, bottle mineral water, branded eligible oil,
toothpaste, all type of soap, shampoo, paint, electricity switch, socket, circuit breakers. කියන්නේ මේ නිෂ්පාදනයන් දැනට වෙළඳපොලේ SLS එහෙම නැත්නම් ISO මේ විවිධ වෙළඳ නාමයන් සහිතව නිෂ්පාදනය අලෙවි වෙනවා. එතන මේ භාණ්ඩ සම්බන්ධයෙන් දැන් ගහලා තියෙනවා ගැසට් නිවේදනයක් 2014 පෙබරවාරි 24 වෙනිදා. අංක 18.51 ඇලයිරක් 1. මෙන් කියන්නේ මොකද්ද? මේ ගැසට් නිවේදනයෙන් කියනවා මේ සියලු නිෂ්පාදන වර්ගයන් වෙළඳපොලේ අලෙවි වෙනවා නම් ඒ හැම නිෂ්පාදන වර්ගයකටම ඒ නිෂ්පාදනය ජනතාවගේ පරිභෝජන සුදුසුයි කියලා රැපින් එකක් ගහන්න. කියන්නේ වතුර බෝතලේ නම් වතුර බෝතලේ උඩින් වෙනම රැපින් එකක් දෙනවා. මේක දෙන්නේ print කරලා පෞද්ගලික සමාගමක්. ප්‍රශ්නේ තියෙන එතන. අර මුදල් print කරන මුදල් කරන්සි මුද්‍රණය කරන මුදල් print කරන සමාගමක් ඇවිල්ලා දැන් මේ ගැන සාකච්ඡා කරනවා. තරුපහේ හෝටල් වල තමයි නැවතිලා ඉන්නේ. පාරිභෝගික කටයුතු අමාත්‍යාංශර සාකච්ඡාව යන්නේ. ඒතර මාසෙකට එහෙම සීල් කෝටි 120ක් ඕනේ අපේ රටේ. මාසෙකට කෝටි 120ක් භාණ්ඩ සේවා වලට යනවා. පාන් රාත්තලටත් මේක ගහනවා පැකට් කරලා. සබන් කැටේට, ටූත් පේස්ට් එකට, වතුර බෝතලයට හැම දෙයකටම එනවා. ආපහු මේකේ බර එන්නේ ආපහු පාරිභෝගිකයට. එක පැත්තකින්. මේ ලේබලයක් රුපියලක් වුණොත් අපි පොඩි එකක් නම් එච්චර වෙන්නේ නැහැ කියන්න පුළුවන්. අපි හිතමු 725යි කියලා හැම ලේබලයක්ම. මාසෙට බිලියන 1.2 කෝටි 120ක් මාසෙට කෝටි 30ක්. අවුරුද්දට කෝටි ගන්න 360ක්. එහෙමලු. අඩුමතර මේ බර එනවා ජනතාවට. ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. මේ සමාගම හදන්නේ පෞද්ගලික ආයතනයක් ලෙස. එතකොට මේ නිෂ්පාදනයන් කරන සමාගම් අපේ රටේ ඒ පෞද්ගලික ආයතනයත් එක්ක එග්‍රීමන්ට් එකකට යනවා අවුරුදු 10කට. අත්සන් කරන්න ඕනේ. ඒ අයගෙන් ඒ ලේබල් ප්‍රමාණය තමන්ගේ නිෂ්පාදනයට අදාළව මිලදී ගන්නවා. මේ කපුකමට මැදිහත් වෙනවා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතුමාගේ අමාත්‍යාංශය. කපුකම කරලා ඉතුරු වෙනවා සමාගම විදේශ අයටයි සමහරකට ඇමතුමාගේ හිතවතුන්ටයි. මේක රජයට සම්බන්ධ එකක් නෙමෙයි. හැබැයි ගැසට් එක ගහලා ජනතාවට බරපතවන්න යන්නේ. මේ සංවිධානාත්මක වංචා. මේ සංවිධානාත්මක වංචා. මොකද වතුර බෝතලේ රැපින් එකක් ඔබ දන්නවා සීල් එකක් තියෙන. මේ කැඩුවොත් ගන්න නැහැ. හැබැයි ඒ සීල් එකට උඩින් තව එකක් ගහන්නේ මොකටද? ඒතර ඒ සමාගම වලට SLS දෙන්නේ ISO දෙන්නේ මොකටද? ප්‍රශ්නේ තියෙන්නේ මේකේ බර දෙන්න යන දැන් ජනතාවට. මේකේ දැන් බර දෙන්න යන ජනතාවට. එහෙම බර අවුරුද්දකට තවත් කෝටි 300ක් මේ රැපින් වලට බර පටවනවා භාණ්ඩෙට. භාණ්ඩෙ මේක අල්ලනවා. ඔබ දන්නවා ඒක. ඒතර මේ සංවිධානාත්මක හොරකම් වංචාවලට අවශ්‍ය කරන නීතිමය ඉඩ හදා ගන්නවා ගැසට් ගහලා. ගැසට් ගහලා නීතිමය ඉඩ හදාගෙන ජනතාවට බර පටවනවා. නිසා මේවා සම්බන්ධයෙන්ොත් අපිට මේ තොරතුරු ලබා දීලා තියෙනවා. ඒ විවිධ පුද්ගලයන් අපිට තොරතුරු ලබා දෙනවා. අපි ඒ ඇත්ත එක්ක සාකච්ඡා කරලා ඉදිරියට මේවා සම්බන්ධයෙන් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නවා මහ ජනතාවගේ පැත්තෙන් ඉඳන්. ඒ නිසා දූෂණයට විරුද්ධ, වංචාවට විරුද්ධව, නාස්තියට විරුද්ධව මහ ජනතාවගේ හඬ සැබෑ හඬ රට ඇතුලේ ඉස්සරහට ගෙනියන්න දූෂණ විරෝධී හඬ අපි කටයුතු කරනවා. ඒ නිසා මේ කෝප් වාර්තාවල කිව්වා වගේම මේ රටේ මහ ජනතාවගේ පැමිණිලි වලට සාධානිෂ්ඨ වෙන්නේ නැත්නම් මහජන සභාහරා නීතියක් හදලා උ සාධානිෂ්ඨ කරගන්න දූෂණ විරෝධී හඬ අපි කටයුතු කරනවා කියන කාරණේ කියන තමයි අද අපි මේ පුවත්පත් සාකච්ඡාව කැඳෙව්වේ.